හොඳයි දුවේ පුතේ එහෙමනම් අද දවසේ අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ආරම්භ කරමු. අද මම පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. මුලින්ම තියෙන පළවෙනි ප්‍රශ්නේ බලන්න පහත සංයෝග අතරින් ඩයිසැකරයිඩයක් නොවන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට බොහෝ විට පළවෙනි ප්‍රශ්නයේ විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳින් මේ කාබනික සංයෝග පිළිබඳ බලාගන්න. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට්. එතකොට අපි දන්නවා මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අමතක කරන්න එපා ඒක මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. මොනොසැකරයිඩ් කියන්නේ මූලික තැනුම් මේකක. අපි මොනොසැකරයිඩ් වලට උදාහරණ ගත්තොත් එහෙම ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් අපිට කියන්න පුළුවන්. එතකොට මේවා සූත්‍රය වෙන්නේ C6යි H12යි O6යි. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා. මෙතන විශේෂ දෙයක් තියෙනවා මොකද්ද? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය වල අනුපාතය 2:1 වෙනවා. ඊළඟට ඩයිසැකරයිඩ් තියෙනවා. මොනවාද අපි දන්න ඩයිසැකරයිඩ්? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. ඩයිසැකරයිඩ් හැදෙන්නේ දුවේ පුතේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ඊළඟට පොලිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහුවර්ගීකරණය වීමෙන් සෑදුණු කාබෝහයිඩ්‍රේට්, පිස්ටය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන් අපිට මේවට උදාහරණ විදියට ගන්න පුළුවන්. දැන් කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් මෙන්න මේ ටික ඔයගොල්ලෝ හොඳින් මතකයේ තියාගන්න ඕනේ. දැන් අහන්නේ මොකද්ද? පහත සංයෝග අතරින් ඩයිසැකරයිඩයක් නොවන්නේ. දැන් ඩයිසැකරයිඩ් මොනවාද? මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්, ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්, සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. හැබැයි ගැලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් නෙවෙයි. එහෙනම් අපිට පිළිතුර විදියට මොකද්ද සටහන් කරන්න පුළුවන්? මේ ගැලැක්ටෝස් කියන එක සඳහන් කරන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ දැන් මම ඔයගොල්ලන්ට පේනවා. එතකොට ඒකට උත්තරය ඔයගොල්ලෝ chat එකේ සඳහන් කරලා එවන්න. එතකොට මට බලන්න පුළුවන් කී දෙනෙක් නිවැරදිව උත්තරය ලබා දීලා තියෙනවද කියලා. මම දැන් ප්‍රශ්නේ කියවන්නම්. රක්තහීනතාවය, නිද්‍රාශීලී භාවය හා මානසික සංවර්ධනයේ දුර්වලතා ඇතිවීම පහත කුමන khනිජ ලවණයේ හිඟවීමෙන් නැතිවන ඌනතා ලක්ෂණද? එතකොට දුවේ පුතේ අපි දන්නවා මේ khනිජ ලවණ ශරීරයේ වර්ධනය සහ විකසනය සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේවා අඩු වුණොත්, ඒ කියන්නේ ඌන වුණොත් එහෙම ශරීරය තුළ විවිධ ඌනතා ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ රක්තහීනතාවය, නිද්‍රාශීලීතාවය, ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතා ඇති වෙන්නේ කුමන khනිජ ලවණයේ හිඟ වුණාමද? මේක ඇති වෙන්නේ මේ යකඩ කියන khනිජ ලවණය හිඟ වුණාම. එතකොට අපිට මේ යකඩ කියන එක මෙතනදී සලකුණු කරන්න පුළුවන්. එතකොට මෙතන කැල්සියම් තියෙනවා, අයඩින් තියෙනවා, මැග්නීසියම් තියෙනවා. එතකොට මෙන්න මේ khනිජ ලවණත් ඌන වුණොත් ඇතිවන ඌනතා ලක්ෂණ පිළිබඳ අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේවා නිරන්තරයෙන්ම ඔයගොල්ලෝ කියවලා බලන්න. එහෙම කියවලා බැලුවොත් තමයි ඔයගොල්ලන්ට අවසාන විභාගෙ වෙද්දී ඒවා මතක තියාගන්න පුළුවන් වෙන්නේ. කැල්සියම් වලින් මොනවද ඇතිවන ඌනතා ලක්ෂණ? කැල්සියම් වැදගත් වෙනවා මොනවද? දත් හා අස්ථි වර්ධනය. එහෙනම් කැල්සියම් ඌන වුණාම දත් හා අස්ථි දුර්වල වෙනවා. වර්ධනයේ ඌනතා ඇති වෙනවා. ඒතකොට අස්ථි බිඳී යනවා. ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග ඇති වෙනවා. ඒතකොට ඒ වගේ අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟ බාන්දුවේ පුතේ තියෙනවා පරමාණුක දෙවන ශක්ති මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට අපි දන්නවා මේ පරමාණුවේ න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය තුල මොනවද තියෙන්නේ? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අඩංගු වෙනවා. මේ න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා. එතකොට මෙතනදී අහන්නේ මොකද්ද? මේ දෙවන ශක්ති මට්ටමේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 2යි. දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. හරි බලමු ඔයගොල්ලෝ උත්තර කොහමද එවලා තියෙන්නේ කියලා. ඔව් බොහොම හොඳයි. හැමෝම වගේ 8යි කියන උත්තරේ එවලා තියෙනවා. හොඳයි බොහොම හොඳයි. ඊට බලන්න ක්ලෝරීන් වල පරමාණු ක්‍රමාංකය 17කි. ආවර්තිතා වගුවේ ක්ලෝරීන් අඩංගු වන ආවර්තය හා කාණ්ඩයේ පිළිවෙලින් දක්වා ඇත්තේ. මේක ඉතාම වැදගත් දුවේ පුතේ. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට විභාගෙදී ප්‍රශ්නයක් අහන තැනක්. මේක හොඳින් බලා ගන්න. ඒතකොට පරමාණු ක්‍රමාංකය 17යි. අපි පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ඉගෙනගෙන තියෙනවා.
පරමාණු ක්‍රමාංකය දන්න ඕන අපිට මොකද ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් කොහොමද අපිට ඉස්සල්ලා කිව්වා පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි දැන් ඉලෙක්ට්‍රෝන කීයද ඔක්කොම 10යි තව 7ක් තියෙනවා එහෙනම් මේ විදිහට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න පුළුවන් එමනම් මේ ශක්ති මට්ටම් ගන්න අනුව අපි කියනවා මොනවද ආවර්ත ගාන එහෙනම් ආවර්ත 3යි තුන්වෙනි ආවර්තය තමයි මෙයා ඉන්නේ මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය අනුව අපි කියනවා කාණ්ඩය එහෙනම් 7 වෙනි කාණ්ඩයේ තමයි මෙයා ඉන්නේ එහෙනම් මොකද්ද ආවර්තය සහ කාණ්ඩයේ පිළිවෙලින් 3 සහ 7 වෙනවා එතකොට මේ වගේ එකක් තිබුණොත් එහෙම 2යි 8යි 8යි 1යි එහෙනම් මෙයාගේ ශක්ති මට්ටම් 4ක් තියෙන නම් මෙයා 4 වෙනි ආවර්තයේ පළවන කාණ්ඩේ මේ ආකාරයට ඕනම මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය දීලා තිබුණොත් එහෙම අපිට එය අයිති වෙන ආවර්තය සහ කාණ්ඩය කියන්න පුළුවන්කම තියෙනවා මේක ඉතාමත් වැදගත් මේක අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේදී MCQ වලට සහ ස්ට්‍රක්චර්ඩ් වල අහන්න පුළුවන් තැනක්. ඉතින් ඒක මතක තියාගන්න. එතකොට හැම මූලද්‍රව්‍යයකම පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම නිරූපණය කරලා හොඳට හුරු වෙන්න. ඔයගලන්ට වැදගත් වෙනවා. ඊළඟට අහනවා පස්වෙනි එක මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු හැඳින්වෙන්නේ එම මූලද්‍රව්‍යයේ මොනවා කියලාද කියලා අහන්නේ. හොඳයි දේවපුතේ ඒකට උත්තරය ඔයගොල්ලෝ එවන්න බාන chat එකේ. එතකොට මට බලන්න පුළුවන් ඔයගොල්ලන් නිවැරදි පිළිතුර එවලා තියනවාද කියලා. ඔව් සමස්ථානික කියලා හැමෝම එවලා තියෙනවා. සමස්ථානික බොහොම හොඳයි. කියලා කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් පාඩම් කරලා තියෙනවා. ගොඩක් සතුටුයි. සමස්ථානික ඔව්. මොනවද මේ සමස්ථානික කියලා කියන්නේ? සමස්ථානික කියලා කියන්නේ එක මූලද්‍රව්‍ය ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තමයි එම මූලද්‍රව්‍යයේ සමස්ථානික කියලා කියන්නේ. එතකොට මේ සමස්ථානික වලදී මොනවද වෙනස් වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. නියුට්‍රෝන ගාන තමයි වෙනස් වෙන්නේ. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා හයිඩ්‍රජන් වල සමස්ථානික. එතකොට හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි ප්‍රෝටියම්. එතකොට එතෙන්දී පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංක 1යි. එතෙන්දී ඉලෙක්ට්‍රෝන එකක් සහ ප්‍රෝටෝන එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා මොනවද? තව එකක් තියෙනවා ඩියුට්‍රියම් කියලා. මෙතෙන්දී මෙයාගේ පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංකය 2යි ඉලෙක්ට්‍රෝන 1යි ප්‍රෝටෝන එකක් සහ නියුට්‍රෝන එකක් තියෙනවා. තව හයිඩ්‍රජන් වල සමස්ථානිකයක් තියෙනවා මොකද්ද? ට්‍රිටියම් කියලා. ට්‍රිටියම් වල පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 3යි. එහෙනම් මෙතන මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන 1යි ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 2යි. අන්න නියුට්‍රෝන ගාන තමයි සමස්ථානික වල ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ. එතකොට මේ හයිඩ්‍රජන් වල සමස්ථානික ටික ගැනත් ඔයගොල්ලෝ මෙතනදී මතක තියාගන්න ඕනේ විභාගෙදී අහනවා. හරි ඊළඟට බලමු. ඊළඟටත් උත්තරය එවන්න. විද්‍යුත් ඍණතාවයේ ඉහළ මූලද්‍රව්‍ය වෙන්නේ. බලමු ඔයගොල්ලෝ ලියපු උත්තර. හරි හොඳයි. ඔනිවැරදි උත්තරේ දිගටම එනවා බොහොම හොඳයි. මොනවාද විද්‍යුත් ඍණතාවයේ ඉහළ මූලද්‍රව්‍ය වන්නේ ක්ලෝරින්. එතකොට මේ ක්ලෝරින් අයිති වෙන්නේ 7 වෙනි කාණ්ඩයට. එතකොට මේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයේ ඉහළම වෙනවා. අපි දන්නවා ආවර්තයක වමේස්ස දකුණට යද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා. එතකොට ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට බලමු. මෙතන තියෙනවා සරල රේඛීය මාර්ගයක් ඔස්සේ වාහනයක් A සිට B දක්වා. මේ A තියෙනවා මෙතන. ඊට පස්සේ B තියෙනවා. A සිට B දක්වා තප්පරයට මීටර් 12ක ms 12යි ms ඍණ 1 නියත ප්‍රවේගයෙන් ගමන් කරයි. වාහන AB දක්වා ගමන් කිරීමට විනාඩි 10ක් ගත වූයේ නම් A සිට B දක්වා දුර කිලෝමීටර වලින් අහන්නේ. දැන් මේ කොහොමද හොයන්නේ? විනාඩියක් අරගෙන උත්තර එවන්න බලන්න. කොහොම හොඳයි 7.2 කියලා දැම්ම කට්ටිය වල ඉතාමත්ම හොඳයි. කොහොම එතකොට හැදුවේ? අපි මෙතනදී මේ ප්‍රවේගය කියලා මම මෙතන තියෙන්නේ. එහෙනම් ප්‍රවේගයේ සමාන මොකද්ද? විස්ථාපනයේ බෙදීම කාලය. දැන් අපිට මොකද්ද මෙතන ගන්න ඕනේ? දුරනේ ගන්න ඕනේ. නේද? ඒතොර එහෙනම් විස්ථාපනය තමයි මෙතනදී අපි ගන්න දුර කියලා. එහෙනම් විස්ථාපනය වෙනවා මොකද්ද? ප්‍රවේගය වැඩි කිරීම කාලය. එහෙනම් අපිට 12 වැඩි කරන්න ඕනේ. 12යි
ms ඍණ 1 වැඩි කරන්න ඕනේ මොකෙන්ද කාලේ කොච්චරක්ද තප්පර වලින් ගන්න ඕනේ 60 වැඩි කිරීම 10යි s බලන්න හරි එතකොට මේ මීටර වලින් තමයි එන්නේ මේ s වලට s අයින් වුණාම දැන් කීයද 612න් වැඩි වුණාම කීයද 7200යි 7200 මොනවයින් දෙන්නේ මීටර වලින් මේ කිලෝමීටර ගන්න කීයෙන්ද බෙදන්නේ 1000න් බෙදනවා එහෙනම් 7.2යි කිලෝමීටර කියලා අපිට උත්තරය එනවා හරි නම් බොහොම හොඳයි ඔයගොල්ලෝ නිවැරදි පිළිතුර ලබා ගත්තා හොඳයි ඊළඟ එකක් කියන්න බලන්න ඊළඟට හරියට උත්තරය යන්න බලන්න පහත ලක්ෂණ වලින් ලෝහවල භෞතික ගුණාංගයක් ගුණාංග වන්නේ ලෝහවල භෞතික ගුණාංග එහෙම නැත්නම් ගුණාංගයක් අහන්නේ ආවේනික දිස්නයක් තිබීම ලෝහක දිස්නයක් තිබීම B බාස්මික ඔක්සයිඩ සෑදීම C ආහන්නතාව එතකොට මේවයි මොනවද අහන්නේ භෞතික ගුණාංගයක් වෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ එhmenan දැන් මේකට උත්තර ඉක්මනට එවන්න නම් බලන්නම් දැන් A C ඔව් AC කියලා හැමෝම එවලා තියෙනවා ඇයි ඔයගොල්ලෝ B අතෑරියේ B අතෑරේ B මොකද්ද B රසායනික ගුණාංගයක් එහෙමනම් එන්නේ A හා C බොහොම හොඳයි ඉතාමත් හොඳයි ඔයගොල්ලෝ හොඳට පාඩම් කරලා තියෙනවා ඊළඟට අහනවා ජලයට වඩා ඝනත්වය අඩු ලෝහයකි එතකොට යම්කිසි ද්‍රව්‍යයක ජලයට වඩා ඝනත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ ඒ ද්‍රව්‍ය ජලයේ ගිලෙනවා දැන් මෙතනදී අහන්නේ ඝනත්වය අඩු ලෝහයක් කියන මෙයා මොකද වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ජලය තුල පාවෙන්න ඕනේ හැබැයි බලුවන්ද අපි දන්නවා මේ සෝඩියම් කියන එක්කෙනා ජලයට දැම්මම මොකද වෙන්නේ කියලා සෝඩියම් කෙනෙක් නා ජලයට දැම්මම මොකද වෙන්නේ එයා ජලය තුල පාවෙනවා වේගවත් ලෙස ප්‍රචණ්ඩ ලෙස මේ ජලය සමග ප්‍රතික්‍රියා කරනවා සූහඬක් මේ ජලය තුල වේගයෙන් කැරකෙනවා සූහඬක් එනවා වේගයෙන් කැරකෙනවා දුමාරයක් ඇති වෙනවා එක තැන නතරුනොත් මොකද ජලය තුල මෙයා ගිනි ගන්නවා ඒතොරිතා ප්‍රචණ්ඩ ලෙස ජලය සමග ප්‍රතික්‍රියා කරන එක්කෙනෙක් තමයි සෝඩියම් කියලා කියන්නේ අපි දන්නවා මේ ඉතා මෘදුයි පිහියකින් පවා කපන්න පුළුවන් ලෝහයක් ඔව් සියලුම දෙනා සෝඩියම් කියලා එවලා තියෙනවා බොහොම හොඳයි එතකොට එහෙමනම් සෝඩියම් තමයි පිළිතුර වෙන්නේ ඊළඟ 10 වෙනි ප්‍රශ්නය ස්කන්ධය 4000 කිලෝග්‍රෑම් වෙන වාහනයක් තප්පරයට මීටර් 12ක කියන්නේ 12යි ms ඍණ 1 වේගයෙන් ගමන් කරයි වස්තුවේ ගම්‍යතාවය. ඒතර අපි දන්නවා ගම්‍යතාවය සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. එහෙනම් මේක ස්කන්ධය කීයද 4000යි කිලෝග්‍රෑම්. එන 4000යි කිලෝග්‍රෑම් කියන එක වැඩි වෙන්න ඕනේ කීයෙන්ද 12න්. එහෙමනම් 48000යි මේ ගම්‍යතාවයේ ඒකක එනවා යන්නේ ඒකක වලින් අපිට 48000යි කියලා දාන්න පුළුවන්. ඒතර මේකක අපිට ගන්න පුළුවන් මේ කිලෝග්‍රෑම් තියෙනවා මෙතන ms න දෙක තියෙන. ඒක නිසා තමයි අපි නිතරම මේ ඒකකත් එක්ක ආදේශ කරන්නේ. එතකොට අපිට අදාළ පිළිතුර ඒකක පහසුවෙන්ම ගන්න පුළුවන්. ඔව් සියලුම දෙනා 48000යි කියන එක එවලා තියෙනවා. බොහොම හොඳයි. තාමත් හොඳයි. ඔයගොල්ලෝ මහන්සිලා වැඩ කරලා තියෙනවා කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඊළඟ ප්‍රශ්න පිළිතුර එවන්න. සෛල ප්ලාස්මයේ වැඩිපුරම අඩංගු වන කාබනික සංයෝගය වන්නේ. උත්තර 4ක් තියෙනවා. ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ජලය. බලමු ඔයගොල්ලන්ගේ පිළිතුරු. එක්කෙනෙක් ජලය කියලා එවලා තියෙනවා. ජලය. තව එක්කෙනෙක් ජලය. ඔව් ගොඩක් දෙනෙක් ජලය කියලා පිළිතුරු එවනවා. එතකොට හොඳට කල්පනා කරලා එවන්න පිළිතුරක් එවද්දී එන කෙනෙක් පිළිතුරක් එව්ව පළියටම ඒකම එවන්න උත්සාහ කරන්නත් එපා. Taman හොඳට කල්පනා කරලා බලලා පිළිතුර එවන්න ඕනේ. එතකොට අපි කාබනික සංයෝග ගැන කතා කරලා තියෙනවා. කාබනික සංයෝග වෙන්නේ මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල වගේ දේවල්. එතකොට ජලය කියන්නේ කාබනික සංයෝගයක් නෙවෙයි අකාබනික සංයෝගයක්. එතකොට කනිජ ලවණ ජලය. එතකොට අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් කාබනික සංයෝග. හැබැයි කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, බයිකාබනේට් වගේ ඒවාත් අපි කාබනික සංයෝග කියලා සලකන්නේ නැහැ. කාබනික සංයෝග කියලා කියන්නේ මොනවාද? කාබන් මූලද්‍රව්‍යයන් ලෙස අඩංගු වන සංයෝග. මොනවාද එහෙනම්? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. එතකොට ජලයේ කාබන් මූලද්‍රව්‍යයන් ලෙස අඩංගු වෙන්නේ එහෙනම් ඒක අකාබනික සංයෝගයක්. හැබැයි කාබන් අඩංගුණත් අපි කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ බයිකාබනේට අකාබනික සංයෝග ලෙස
සලකන මේ ජලය කියන් ගන්න බෑ හැබැයි සෛල ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ මොනද හරි සෛල ප්‍රශ්නය වැඩිපුරම තියෙන් ජලය තමයි හැබැයි සෛල ප්ලාස්න වැඩිපුරවන කාබනික සංයෝගය ජලය නෙවේ එන මොකක් දුත්තරේ බලවන උත්තරලට ගිල්ල ඔව දැම් එන උත්තරය ප්‍රෝටීන කියලා හොඳයි බොහම ඔන්න දැම් ප්‍රෝටීන කියලා දෙවනි පාට උත්තර එනවා හෙනම් ප්‍රෝටීන තම උත්තර හොඳට බලන්නන්න කාබනික සංයෝගය වන්නේ කෙලගෝ ජලය කාබනික සංයෝගයක් නම් නෙවෙයි අන්න ඒවගේ තැන්වලදි වරද්දගන්න එපා දුවේ පුතේ හොඳට කියවල බල්ල පිළිතුර සටහන් කරන්න ඊලාට තියෙනවා අනුවන විභාජනය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශනය වන්නේ දැන් සත්‍ය ප්‍රකාශ වෙන්න මේ සත්‍ය අසත්‍ය කියෙන් තැනුත් හොඳට බලන්න ඒ වගේ තැනුත් වරද්ද ගන්න එපා අසත්‍ය කියලහන්න පුලන් සත්‍ය කියලහන්න පුල නිසා නිවරදිය බලල පිළිතුර සඳහන් කරන්න තොට බල මෙතන් දියෝගලන්න පිළිතුරක් ගන්න පුළුවන්ද කියලා මෙතන අහන්නේ අනුවන විභාජනය තොට මොකද මේ අනුවන විභාජනයේදී වෙන්නේ අනු නිභාජනය කියලා කියන්නේ මොකක්දර සයිලේක න්‍යෂ්ටියක පවතින වර්ණදය සංඛ්‍යාව නියතව පවත්වා ගනිමින් මේ සයිල සංඛ්‍යා වැඩිවීම තමයි අනුවන විභාජනය කියලා කියන්නේ එතවට මේ දෙකයින් සයිලයක් අනු නිභාජනය ලක්වුණොත්තේම හැදෙන්නෙන් දෙකයින් සයිලයක්ම තමයි එතවට බලන්න මෙතන්දී අපි බලම උත්තර ටික බල මොගොල්ලන්ගේ උත්තර ප්‍රබේදන හර නොගැනී කියන එක දීලා තියෙන බොහොම හොඳයි එතවට දුහිතෘ සයිල හතරක් සෑදය කියන්න එක වැරදි දුහිතෘ සයිල දෙකක් හැදෙන්නේ දුහිතෘ සයිල හතරක් හැදෙන්න්නමගේද ඌනන විභාජනය විභාජනය අවස්ථා දෙකකින් සමන්විතය නෑ අවස්ථා දෙහකින් සමන්විත නෑ අවස්ථා දෙයකින් සමන්විත එන්නමකක්ද ඒත් ඌනන විභාජනය ප්‍රබේදන හට නොගෙන ප්‍රබේදන හටගන්න නැහැ ඉලාට කියන දීගුණ සයිලවල පමණක් සිදුවේ අනු නිභාජනය දීගුණ සයිලල එන්නත් පුළුවන් ඒක ගුණ සයිලල එන්න පුළ නම් ප්‍රබේදන හටගන්නේ හට නොගනී කියනක තමයි සත්‍ය ප්‍රකාශය වෙන්නේ. ඉලාට තියෙනවා වෛරස සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ. එතන මේකට පිළිතුර යන්න බාන වෛරස් සම්බන්ධින් අසත්‍ය ප්‍රකාශය වන්නේ මම මේ කියවන්න ඔගොල පිළිතුර යන්න වෛරස තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදු නොවේ. වෛරසයට ක්‍රියාත්මකය හැක්කේ සජීවී ධාරක සෛල තුළ පමණි. වෛරස ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කළ හැක. වෛරස ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. හරි තුන කියල එවනවා හරි බලම අපි හොඳයි තොට වෛරස තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදුනවේ හරි ඇයි මේ සිදුවෙන්න ඇත්තේ මේ වෛරස තුළ ඉන්ද්‍රිකා පිහිටල නෑ ඒ නිසා පරිවෘත්තිය ක්‍රියාවන් සිදුවෙන්නේ නෑ වෛරසයට ක්‍රියාත්මක ඇත්තේ සජීවී ධාරක සෛලයක් තුළ පමණියෝ වෛරසවලට ක්‍රියාත්මක එන්න පුලන් ඒ සජීවී ධාරක සෛල තියෙනනම් විතරයි වෛරස ආලෝකන්වීක්ෂය නිරීක්ෂණය කළ හැක පුතේ වෛරස ආලෝකන්වීක්ෂය නිරීක්ෂණය කරන්න ඉච්චරම කුඩයි මේ වෛරස කියනවා මංකරන්න වෛරස් සම්බන්ධයෙන් එවල තියෙන වීඩියෝ එක ම පින්තුරකින් පෙන්නලා තියෙනවා මේ වෛරසය කෙනෙක් කොච්චර කුඩාද කියලා එමනම් වෛරස නිරීක්ෂණය කරන්න අනිවාර්යම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තියෙන්න්න ඕනේ වෛරස ජීවීමෙන් අජීවී ලක්ෂණ පෙන්න්න වෛරස ජීවීමෙන්ම අජීවී ලක්ෂණත් පෙනෙන අසත්‍ය මෙන්න මේ තැනුත් හොඳට ඔගොල්ල බලන්න අසත්‍ය ප්‍රකාශක පාට සත්‍ය ප්‍රකාශය කියලා දැකලා හරි එකක් ගහන්න එපා හොඳට කියවල බල්ලා හරි පිළිතුර සොයාගෙන ලකුණු කරන්න ඉලාන බාන්න මූලදව පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේ සෑදන සම පරමාණුක අනුවකි තොර මේ මුලදව හවුලේ තබාගෙන සහසංගත බන්ධන සාදාගන්නවා තොර මෙතන් දියෝගොල බලන්න මට උත්තරේවන්න බලමු එක කියලා තියෙනවා දෙක කියලා තියෙනවා විවිධ පිළිතුරු තියෙනවා එතවට මේ මීතයෙන් කියලා කියන්නම ගත්ද CH4 ජලය කියලා කියන්නේ කොකොළු දන්නවා H2O ඇමෝනියා කියලා කියන්නේ NH3 ඔක්සිජන් කියලා කියන්නම ගත්ද O2 එහෙම නම් මෙතන් දිවා සම පරමාණුක පරමාණු සමාන වෙන්න මෙතන පරමාණු වර්ග දෙකයි මෙතනත් පරමාණු වර්ග දෙකයි මෙතන පරමාණු වර්ග දෙකයි සමාවන කාගෙද ඔක්සිජන් කෙනෙක් නැතම ඔක්ෂන් පරමාණු දෙකක්ම තමයි සහසංයුජෝ බැදිලා තියෙන්නේ නම් පිළිතුර වෙන්නමකක්ද ඔක්සිජන නකොල්ලන්ට එතන්දී නිවරදි පිළිතුර එවන්න පුළුවන්කමත් තිබුණ නෑනේ ධාරියටම අන්නේ වගේ දෙවල් හොඳට සැලකිලිමත් එන්න වරද්ද ගන්න එපා කොහොම සරල ප්‍රශ්න ඊළඟට තියෙනවා
මෙතනින් එහාටන ප්‍රශ්න ටික බොහොම ලේසි. මේ සෛලයේ තියෙන ඉන්ද්‍රිකා ගැන තමයි යහන්නේ. එතකොට අපි සෛලය ගැන කතා කරලා තියෙනවා. මෙතනදී දර්ශීය සාක සෛලය සහ දර්ශීය සත්ත්ව සෛලය ගැන කතා කරලා තියෙනවා. දර්ශීය සාක සෛලය කියලා කියන්නේ මොකද්ද? සාක සෛලයක අඩංගු වූ සියලුම ඉන්ද්‍රිකා අඩංගු කරලා අධ්‍යයනයේ පහසුව සඳහා අපි සාදා ගන්නා සෛලය තමයි දර්ශීය සාක සෛලය කියන්නේ. ඒ ආකාරයෙන්ම දර්ශීය සත්ත්ව සෛලය කියලා කියන්නේ අධ්‍යයනයේ පහසුව සඳහා සත්ව සෛලයක තිබිය හැකි සියලුම ඉන්ද්‍රිකා අඩංගු කරලා අපි සාදා ගන්නා සෛලය. ඒතර මේ වගේ සෛලයක් ප්‍රායෝගිකව නොතිබෙන්න පුළුවන්. ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා වැදගත් වන සෛල ඉන්ද්‍රිකාව. එතකොට මේ සෛලය තුළ තියෙන ඉන්ද්‍රිකා ගැන ඉගෙනගෙන තියෙනවා අපි රයිබෝසෝම, මයිටොකොන්ඩ්‍රියම, න්‍යෂ්ටිය, රෛල පටලය, ගොල්ගි සංකීර්ණය. එතකොට මේ හැම එකක් ගැනම ඔයගොල්ලෝ දැනගෙන ඒවැ කෘත්‍යයන් දැනගෙන ඉන්න ඕනේ. බලමු ඔයගොල්ලෝ මොනවද කියලා තියෙන්නේ කියලා. ඔව් 1 2 4 1 1 ඒවා කියලා තියෙනවා. එහෙම බෑ දුවේ පුතේ. එතකොට මේ සම්බන්ධයෙන් හොඳට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා වැදගත් වන ඉන්ද්‍රිකා මොකද්ද? මේ රයිබෝසෝමය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා වැදගත් වන ඉන්ද්‍රිකා වෙන්නේ. ඊළඟ ප්‍රශ්න නම් ගොඩක් පහසුයි. සෛලය තුල පවතින ජව පොළවල් ලෙස පවර් ස්ටේෂන්, පවර් ප්ලාන්ට්ස් කියලා අපි හඳුන්වන්නේ මොනවද කියලා අහන්නේ. මේ ජව පොළවල් තුල තමයි ස්වාය ශ්වසනයට අදාළ ප්‍රතික්‍රියා සිදු වෙලා සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ. එතකොට මේ ශක්තිය තමයි පරිවෘත්තීය ප්‍රතික්‍රියාවන් සඳහා ක්‍රියාවන් සඳහා වැය වෙන්නේ. එතකොට මේ ශක්තිය නිපදවන්නේ ස්වාය ශ්වසනයට අදාළ ප්‍රතික්‍රියා සිදු කරන්නේ කොයි එකක් තුලද? මෙන්න මේ ජව පොළවල් තුල. ජව පොළවල් කියලා අපි හඳුන්වන්නේ මොනවද? මේ මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රිකා. බලමු ඔයගොල්ලන්ගේ පිළිතුරු. ඔව් බොහොම හොඳයි. සියලුම දෙනා මේ හතරවෙනි පිළිතුර එවලා තියෙනවා. ගොඩක් හොඳයි. හරි. ඊළඟට බලමු අපි සෛලය තුළ ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරන ඉන්ද්‍රිකා වන්නේ. ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරන ඉන්ද්‍රිකා මොකක්ද කියලා අහනවා. මොකක්ද මේ ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරන ඉන්ද්‍රිකා වෙන්නේ? ඔව් බොහොම හොඳයි. හැමදෙනාම නියෝජිත පිළිතුර ඒකටත් එවනවා. ගොල්ගි සංකීර්ණය, මේ ගොල්ගි බොඩි කියන එක තමයි මේ ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරන ඉන්ද්‍රිකා වෙන්නේ. ඔන්න ඊළඟට නැවතත් අපිට අර ඩයිසැකරේඩ් සම්බන්ධයෙන් අපි කතා කරපු දැනුම, කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් අපි කතා කරපු දැනුම ප්‍රයෝජනවත් වෙන්න යන්නේ. බලමු මේකට පිළිතුර එවන්න බලන්න 18 වෙනි ප්‍රශ්නෙට. 18 පිළිතුර එවන්න. හරි ඔයගොල්ලෝ කියන මාත් කියවන්නම්. කියලා අපි උත්තරේ ගමු. ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අණුවක් එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් සෑදේ. අසත්‍ය ප්‍රකාශය මෙතනදී අහන්නේ. ඊළඟට කියනවා සංයුති අණු එළකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය 4 සිට 6කි. ලැක්ටෝස් ශාක වල නොමැති එකම සීනි වර්ගයයි කියලා කියනවා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් මෝල්ටෝස් අණුවක් සෑදේ කියලා කියනවා. එහෙනම් බලමු දැන් මෙතනින් අහන්නේ මොකද්ද? අසත්‍ය ප්‍රකාශය තමයි මෙතනින් අහලා තියෙන්නේ. අපි යට ඉඳන් මෙතන කතා කරගෙන ගියොත් එම් ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් මෝල්ටෝස්. ඔව් ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් අණුවක් සෑදෙන්නේ. ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් කියන අණුව සෑදෙනවා. බලමු ඔයගොල්ලෝ උත්තර. එක කියලා උත්තරේ හැමෝම එවනවා. මොහොම හොඳයි. ලැක්ටෝස් ශාකවල නොමැති එකම සීනි වර්ග. ඔව් ලැක්ටෝස් කියන එක ඒ කිරිවල තමයි හමු වෙන්නේ. එතකොට ඒක ශාකවල හමු වෙන්නේ නැහැ. සංයුත අණු එළකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය 4 සිට 6කි. ඒකත් හරි. ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අණුවක් එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් සෑදෙයි. නෑ ලැක්ටෝස් නෙවෙයි සෑදෙන්නේ. මොනවද සෑදෙන්නේ? සුක්‍රෝස් අණුවක් තමයි සෑදෙන්නේ. එහෙනම් අසත්‍ය ප්‍රකාශය වෙන්නේ මේ පළවෙනිට තියෙන ප්‍රකාශය. හොඳයි බොහොම හොඳයි. ඔයගොල්ලෝ කියවලා බලලා නිවැරදි පිළිතුරයකට එව්වා. ඊළඟ තියෙනවා මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයේ ලක් නොවන කාබෝහයිඩ්‍රේට්. අපි දන්නවා මේ කාබෝහයිඩ්‍රේට් කියනවා මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් වෙනවා. ජීර්ණයට ලක් වෙලා ඒකේ අන්තඵලය සෑදෙනවා. එතකොට මේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් මේ වගේ අන්තඵල සෑදිලා මොකද වෙන්නේ? ඒවා මේ ආහාර මාර්ගය මගින් අවශෝෂණය කරගන්නවා. හැබැයි සමහර ඒවා තියෙනවා කාබෝහයිඩ්‍රේට් එහෙම ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. ඒවා ජීර්ණය කිරීමට හැකියාවක් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියට නැහැ. හැබැයි සමහර සතුන්ට තියෙනවා. මොකද්ද මේ අහන්නේ? මෝල්ටෝස් පුළුවන්, පිස්ටේ පුළුවන්, ලැක්ටෝස් පුළුවන්, සෙලියුලෝස් තමයි මේ විදිහට මිනිස් ආහාර මාර්ග පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවන කාබෝහයිඩ්‍රේට් වෙන්නේ. හරි. ඊළඟට බොහොම පහසු ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට තියෙන්නේ දෛසික රාශියක් වන්නේ. ඒතකොට අපි දන්නවා මේ දෛසික සහ අදිශ රාශි කියලා මේ රාශි
කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඩයිසික් කියලා කියන්නේ දිසාවක් මෙන්න විශාලත්වයක් සහිත රාශි. අදිස රාශි කියලා කියන්නේ මොකක්ද විශාලත්වයක් පමණක් තියෙන රාශි. දෛසික රාශය නම් මෙතන විශාලත්වයක් සහ දිසාවක් කියන දෙකම තියෙන්න ඕනේ. බලන්න උත්තරය එවන්න ඉක්මනට. බොහොම හොඳයි. හැමෝම නිවැරදි උත්තරය එවනවා. ගොඩක් හොඳයි. මොකද්ද? බර. අපි mg කියලා ගන්න ඕනේ. විශාලත්වයක් තියෙනවා. මේ පහළට දිසාවක් තියෙනවා. අනිත් අට විශාලත්වයක් තමයි තියෙන්නේ. දිසාවක් නැහැ. ඉතාමත්ම හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නේ අපි හොඳට කියවලා බලලා පිළිතුරු ගමු. 21 වෙනි ප්‍රශ්නේ ලෝහවල පහත් සඳහන් භාවිත ඇතුරින් 21 22 ප්‍රශ්නවල පිළිතුරු සපයන්න. A. රාණනිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීමට. B. විකාදනයේ වැළැක්වීම සඳහා කැපවන ලෝහයක් ලෙස ක්‍රියා කිරීම. C. ඖෂධ නිපදවීම. D. කහ පැහැ ආලෝකයේ විහිදෙන විදුලි ලාම්පු සඳහා යොදා ගැනීම. E. මිශ්‍ර ලෝහ තැනීම. මේවා අතරින් මැග්නීසියම් ලෝහයේ භාවිත වන්නේ. එතකොට මේ මැග්නීසියම් ලෝහයේ භාවිත තමයි මෙතන අහන්නේ. එමන අපි බලමු කොහොමද මේකට පිළිතුර අපි ලබා ගන්නේ කියලා. එහෙමනම් මුලින්මයි මොකද දැනගන්න ඕනේ මෙතනදී. මැග්නීසියම් ලෝහය භාවිතා කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට මේ මැග්නීසියම් ලෝහය භාවිතා කළා දුවේ පුතේ අපි මිශ්‍ර ලෝහයක් සාදා ගන්න මොනවද? මැග්නීලියම් කියලා. එතකොට මේ සඳහා අපි යොදා ගන්න මොනවද? ඇලුමිනියම් සහ මැග්නීසියම්. ඒ වගේම ඖෂධ නිපදවීමට ගන්න. ඔයගොල්ලෝ දන්නා මොකද්ද නිපදවන ඖෂධය කියලා? මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ මැග්නීසියම් ශීරය බඩ පිපුණාම එහෙම දෙන්නේ නේද? එන ඖෂධ නිපදවීමට ගන්නවා. ඊළඟ විකාදනයේ වැළැක්වීම සඳහා කැපෝන් ලෝහයක් ලෙස යොදා ගන්න. ඒ කියන්නේ යකඩ විකාදනයට ලක් වෙනවා. යකඩ වලට වඩා ශක්තියතා ශ්‍රේණිය අපි ඉගෙන ගන්න තියෙනවා. ඉහළින් තියෙන ලෝහයක් එක්ක මේ යකඩ සම්බන්ධ කරාම යකඩ විකාදනය වෙන්නේ. එහෙනම් ඒකටත් මේ මැග්නීසියම් කියන එක දායක වෙනවා. එහෙනම් මම මෙතනින් ඒ පළවෙනි එක වෙන්නේ නැහැ. ඔව් කැපෝන් ලෝහයක් ලෙස ක්‍රියා කරනවා. ඖෂධ නිපදවීමට ගන්නවා. ඒ වගේම මිශ්‍ර ලෝහ දැනීමට ගන්නවා. එහෙනම් මොකක්ද වෙන්නේ? C D E තමයි පිළිතුර විදියට අපිට නෑ. B නේ ගත්තේ මෙතන හරියට දැන් B වලටනේ. ඔව්. B C E B C E කියලා අපිට මේක ගන්න පුළුවන්. බලමු ඔයගොල්ලෝ නිවැරදි පිළිතුර ගත්තද කියලා. ඔව් 3 කියලා නිර්භාසිත නේ 3 කියලා දීලා තියෙනවා. හොඳයි බොහොම හොඳයි. එතකොට කොහොමද එන්නේ? B හරි විකාදනයේ වැළැක්වීම කැපෝන් ලෝහයක් ලෙස ක්‍රියා කිරීම හරි ඖෂධ නිපදවීම හරි මිශ්‍ර ලෝහයක් තැනීමට ලබා ගන්නවා. ඒවා තමයි මේ මැග්නීසියම් ලෝහයේ භාවිත වෙන්නේ. හොඳයි බොහොම හොඳයි. ඊළඟට ඉහත ලෝහ අතරින් සෝඩියම් ලෝහයේ භාවිතා වෙන්නේ. එතකොට බලන්න ඉහත භාවිත අතරින්. එතකොට සෝඩියම් වල මොනවද? අපි සෝඩියම් ලෝහය ගැන කතා කරලා තියෙනවා. එතකොට සෝඩියම් ලෝහයේ භාවිත මෙතනදී මුලින්ම කතා කරනවා මේ රන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවා ගන්නවා කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කාබනික රසායන විද්‍යාවේදී ඔක්සිහාරකයක් ලෙස ගන්නා සෝඩියම් සංරසය සෑදීමටත් ගන්නවා. ඒ වගේම තමයි මේ ටයිටේනියම් සර්කෝනියම් මේ ලෝහ වල සංයෝග වලින් ලෝහය වෙන් කර ගන්න භාවිතා කරනවා. අර මේ ඩෙනිම් වල වගේ අර සායම් වර්ග ඒවා නිපදවන්න ගන්නවා. ඊළඟට කහ පැහැ ආලෝකයේ විහිදෙන විදුලි ලාම්පු සෑදීම සඳහා යොදා ගන්න. නම් මෙතන මොනවද තියෙන්නේ? රන්රිදී නිස්සාරණ සෝඩියම් සයනයිඩ් නිපදවීමට ගන්නවා. ඒ ගන්නවා කහ පැහැ ආලෝකය. එහෙනම් A සහ D කියන එක තමයි මෙතනදී පිළිතුර විදියට ගන්න තියෙන්නේ. හොඳයි බොහොම හොඳයි. ගොඩක් දෙනෙක් මේ පිළිතුර එවලා තියෙනවා. ඊළඟට බලන්න දුවේ පුතේ 23 වෙනි ප්‍රශ්නය මැග්නීලියම් ලෝහය. අපි මේකෙන් දැන් කතා කරා නේද? මැග්නීලියම් ලෝහය. කොහෙද කතා කරේ? මීට ප්‍රශ්න දෙකකට කලින් අපි කිව්වා මැග්නීසියම් ලෝහය මිශ්‍ර ලෝහ තැනීමට භාවිතා කරනවා. එතෙන්දී අපි ඇලුමිනියම් සමග මිශ්‍ර කරලා හදා ගන්නවා. මොකක්ද ඒකේ නම? මැග්නීලියම් නම් මිශ්‍ර ලෝහය. මේ ලෝහය ඉතාමත් ශක්තිමත්. හැබැයි ගොඩක් සැහැල්ලුයි. විකාදනයේ රොද්දන. එහෙනම් මේ ශක්තිමත් සැහැල්ලු නම් මෙයා ගුවන් යානා වගේ නිපදවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද මෙතන උත්තරේ වෙන්නේ? ලෝහය තමයි ඇලුමිනියම් කියන එක. අයි බලමු ඊළඟ ප්‍රශ්නය. නයිට්‍රජන් වායුවේ භෞතික ගුණාංගයක් නොවන්නේ. මේකට පිළිතුර යන්න බලන්න. නයිට්‍රජන් වායුවේ භෞතික ගුණාංග මොනවද? නයිට්‍රජන් කියන එක මේ
හැම තැනම තියෙනවා නේද? වායුගෝලයේ සංයුතිය වැඩිපුරම තියෙන මොනවා 70ට නයිට්. හැබැයි නයිට් වලට පේනවද? පේන්නේ නැහැ. එහෙනම් මොකද්ද? වර්ණයක් නැහැ. ගඳක් හරි මොකක් හරි දැනෙනවද නයිට් එකේ තිබුණා කියලා? නැහැ. එහෙනම් ගන්ධයක් නැහැ. දහන අපෝසක වායුවක්. මේ දහනයේ සම්බන්ධන වායුවක් නෙවෙයි. වාතයට වඩා මේක මදක් සැහැල්ලුයි. ඒ වගේම ජලයේ සුළු වශයෙන් දින. ඔන්නවා තමයි භෞතික ගුණාංග. බලමු අපි ඔයගොල්ලෝ පිළිතුරු. ඔව් තුන බොහොම හොඳයි. විශේෂ තත්ත්වයට යටතේ හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ඇමෝනියම් වායුව හදයි. මේක වැරදිද? නැහැ දුවේ පුතේ මේක හරි. මෙයා ඇමෝනියම් වායුව හදනවා. හැබැයි ඒක මොකද්ද? භෞතික ගුණාංගයක් නෙවෙයි. ඒක මොකද්ද? රසායනික ගුණාංගයක්. එහෙනම් භෞතික ගුණාංගයක් නොවන්නේ මේක. මේක වැරදි නෑ. ඒකත් හරි. ඒක රසායනික ගුණාංගයක් වෙනවා. හරි. 25 වෙනි ප්‍රශ්නේ බලමු. ඒක නම් ඉතා පහසු ප්‍රශ්නයක්. A හා B බල දෙක එකිනෙකට සමාන්තර නම් සම්ප්‍රයුක්ත බලය මේ බල දෙක යෙදෙන්නේ එකම දිශාවට. එහෙනම් මේ බල දෙකෙන් වෙන්නේ මොකද්ද? මේක එකම දිශාවකට තල්ලු වෙලා යන එක. එහෙනම් සම්ප්‍රයුක්ත බල කියන්නේ මොකද්ද? මේ බල දෙකේ එකතුව. බලමු ඔයගොල්ලෝ හරියට එවුව නේද කියලා. ඔව් 16න් 16න් එහෙම නැත්නම් දෙක කියන උත්තරේ බව සියලුම දෙනා ඇවලා තිනවා. බොහොම හොඳයි. ඒ සංකල්පය ඔයගොල්ලෝ තේරුම් අරගෙන තියෙන්නේ කියන එකත් ගොඩක් වැදගත්. 16න් තමයි එහෙනම් මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි දුවේ පුතේ එහෙමනම් නැවත අපි පාඩම් පටන් ගනිමු. එතකොට බලන්න 26 වෙනි ප්‍රශ්නය ස්කර්වි රෝගයේ කුමන විටමිනෙහි ඌනතා ලක්ෂණ. එතකොට අපි විටමින් ගැන කතා කරලා තියෙනවා. මේ විටමින් කියන්නේ කාබනික සංයෝග. එතකොට මේවා මේ ශරීරය තුළ සිදුවන මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. ශරීරයේ නිරෝගී බව පවත්වා ගන්න මේ විටමින කියන ඒවා ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි දන්නවා මේ විටමින කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මොකද්ද? ජල ද්‍රාව්‍ය සහ ජලයේ අද්‍රාව්‍ය කියලා. එතකොට ජලයේ ද්‍රාව විටමින් වෙන්නේ විටමින් B හා C. ජලයේ අද්‍රාව විටමින් වෙන්නේ විටමින A, D, E සහ K. හැබැයි මේ ජලයේ අද්‍රාව වුණාට ඒ විටමිනත් මේ දේ නම් දිය වෙනවා. ඔව් බලමු ඔයගොල්ලන්ගේ පිළිතුර. ඔව් හොඳයි. ඔව් C සහ K කියන එක මේ ප්‍රශ්න දෙකේ පිළිතුරු විදියට ඔයගොල්ලෝ එවලා තියෙනවා. බොහොම හොඳයි. එතකොට මේ ස්කර්වි රෝගය හැදෙන්නේ විටමින් C කියන එක ඌන වුණාම. එතකොට තවදුරටත් මේ විදුලි මාස් දුර්වල වීම, එතකොට රෝග සුව වීමට කල් ගත වීම වෙන විටමින් C ඌන වුණාම ඇති වෙන. ඒ නිසා තමයි අද දවසේ අර වසංගත තත්ත්වයක් එක්ක ඔයගොල්ලන්ට කියලා තියෙනවා විටමින් C ඖෂධයක් විදියට ලබා ගන්න කියලා. මේ රෝග වලින් ප්‍රතිශක්තිය වැඩි කරලා මේ වසංගත රෝග වලින් ඒ කියන්නේ කොවිඩ් රෝගෙන්වත් ආරක්ෂා වෙන්න අපිට මේ විටමින් C ගන්න එක වැදගත් වෙනවා. මට විටමින් A මතක තියාගන්න දුවේ පුතේ විශේෂයෙන්ම රාත්‍රී අන්ධතාවයේ ඇස් පෙනීම සම්බන්ධයෙන් ඇසේ බිතෝල පැතිවීම. ඒ වගේම තමයි විටමින් A කියන එක සමේ වියලි බව ඇතිවීමට බලපාන. විටමින් B කියන එකේ බෙරිබෙරි රෝගය කියන එක ඇති වෙන්නේ විටමින් B වලින්. එතකොට විටමින් D වලින් අස්ථි විකෘත වීම ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා ඒ වැදගත් වෙන දේවල් මතකේ තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ගෙන් ඒවා විභාගෙදී අහන්න පුළුවන්. අන්න කතා කරේ මේ ස්කර්වි රෝගයේ කුමන විටමිනෙහි ඌනතා ලක්ෂණයක්ද කියලා. එතකොට ස්කර්වි රෝගය කියන එක C විටමින් කියන එකේ ඌනතා ලක්ෂණයක් විදිහට තමයි ඇති වෙන්නේ. ඊළාට 27 වන ප්‍රශ්නය. රුධිරයේ කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක සෑදීමේ සඳහා වැදගත් වන විටමිනය වන්නේ. එතකොට රුධිරයේ කැටි ගැසීම සඳහා වැදගත් වන විටමිනය මේකත් ඔයගොල්ලන්ගෙන් නිතරම අහන ප්‍රශ්නයක්. හොඳින් මතක තියාගන්න මොකද්ද මේ විටමිනය වෙන්නේ? විටමින් මොකද්ද? K. බොහොම ගොඩක් දෙනේ නිවැරදි උත්තරය එවලා තිබුණා. බොහොම හොඳයි. විටමින් K තමයි මෙතනදි මේ රුධිරයේ කැටි ගැසීම සඳහා අවශ්‍ය වෙන්නේ. ඊළඟට බලන්න මේ ලෝහවල ගුණාංග යටතේ ලෝහවල භාවිත. අපි මැග්නීසියම් ලෝහයේ භාවිත ගැන කතා කරා. සෝඩියම් ලෝහයේ භාවිත ගැන කතා කරා. 28 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහළ උෂ්ණත්වය රත් කළ හැකි වීදුරු වර්ග භාවිතයට යොද ගන්නා සෑදීමට. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වය රත් කළ හැකි වීදුරු වර්ග සෑදීමට යොදා ගන්නා අලෝහයක් තමයි මෙතනදී අහන්නේ. එහෙමනම් මොකද්ද මේ අලෝහය වෙන්නේ? උත්තර එවන්න බලන්න ඉක්මනට. ඒ බලමු ඔයගොල්ලෝ නිවැරදි පිළිතුර එවන්න පුළුවන්ද කියලා. මො 2 1 2 1 2 1 කියවනවා. හොඳයි. එතකොට මෙතනදී අපිට බලන්න මෙතනදී මේ භාවිත අතක තියාගන්න දුවේ පුතේ මේ ගොඩක් වැදගත්. ඔයගොල්ලන්ට MCQ සයි ස්ට්‍රක්චර් වල අහනවා. ඒ නිසා ලෝහ අලෝහ වල භාවිත මතක තියාගන්න ඕනේ. එතකොට අලෝහයක් අහන්න එහෙමනම් අපිට මොකද්ද? කෙලින්ම
ලෝහ තියෙනවා නම් අයින් කරලා දාන්න පුළුවන් සිලිකන් බෝරෝන් සහ ක්ලෝරීන් කියන්නේ අලෝහ. එතකොට මෙතනදී මේ බෝරෝන් වල භාවිත තමයි ලෝහ පැහැස්වීමේදී මේ බෝරෝන් භාවිතා කරනවා. ඒ වගේම තමයි සමේ ආලේපන චර්මාලේපන ඒවා සෑදීමේදී භාවිතා වෙනවා. ඒ වගේම තමයි ඉහළ උෂ්ණත්වය රත් කළ හැකි වීදුරු නිස්පාදනයට මේ බෝරෝන් කියන එක භාවිතා වෙන. උත්තරේ වෙන්නේ බෝරෝන් කියන එක. එතකොට දෙවෙනියක් ගත්තනම් ඕගොල්ලෝ නිවැරදි. ඊළඟ බලන්න ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට. අන්න මේක බොහොම වැදගත්. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට මොකද වෙන්නේ? පරමාණු ක්‍රමාංකය අඩු වේ කියනවා. නෑ වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ? පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. එහෙනම් මේක වැරදි. විද්‍යුත් ඍණතාවය වැඩි වේ කියලා තියෙනවා. ඔව් විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. අපි කිව්වා පළවෙනි කාණ්ඩයේ සිට හත්වෙනි කාණ්ඩය දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා අපි කිව්වා. එහෙමනම් ඒක හරි. ඔක්සයිඩ් වල ආම්ලික ගුණ අඩු වේ. ඔක්සයිඩ් වල ආම්ලික ගුණ අඩු වීමක් සිදු වෙනවද? නැහැ. ඔක්සයිඩ් වල මොකද වෙන්නේ? ආම්ලික ගුණ වැඩි වෙනවා. එතකොට ආවර්තයකේ වමේම තියෙන මූලධර්ම අපි ගත්තොත් එimhe තුන්වෙනි ආවර්තය උදාහරණයක් විදිහට සෝඩියම් මැග්නීසියම් නේ තියෙන්නේ. ඒවා මොනවාද? සෝඩියම් වල ඇදෙන ඔක්සයිඩ් බාස්මිකයි. මැග්නීසියම් වල ඔක්සයිඩ් බාස්මිකයි. එතකොට එහෙමනම් ඇලුමිනියම් වගේ උභය ගුණේ. ඊට පස්සේ ඒවා තියෙන ඒවා ආම්ලිකයි. එහෙනම් ආම්ලික ගුණ අඩු වෙන්නේ නැහැ. ආවර්තයක වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ? ආම්ලික ගුණ වැඩි වෙනවා. එහෙනම් ඒකත් වැරදි. ඉහත කිසිවක් සිදු නොවේ කියන එක මේක සිදු වෙන නිසා මේ ප්‍රකාශයත් වැරදි වෙනවා. එහෙනම් මේක තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වේ. හොඳට මතක තියාගන්න ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔක්සයිඩ් වල ආම්ලික ගුණ වැඩි වෙනවා. ඒ වගේම ඔක්සයිඩ් වල බාස්මික ගුණ අඩු වෙනවා. ඔන්නේ කාරණා තුන ඉතාමත්ම හොඳින් මතකේ තියාගන්න. ඊළඟට බලන්න ඊළඟ බොහොම පහසු ප්‍රශ්නයක් තියෙන්නේ වෘද්ධිමානය භාවිතා කළ මයුන් ලබන ජීවී ලාක්ෂණිකය වන්නේ. මේක නම් කාටවත් වරදින්න විදියක් නැහැ. ඔව්. බොහොම හොඳයි. හැමෝම දෙක කියලා එවන වර්ධනය. වර්ධනය තමයි අපි වෘද්ධිමානය භාවිතා කරලා මනින්නේ. විශේෂයෙන්ම සාක පැලෑටියක වගේ වර්ධනය මැනීම සඳහා මේ වෘද්ධිමානය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ අන්තර්ජාතික ඒකකයේ කුමක්ද? බලන්න ඔයගොල්ලෝ පිළිතුරු එවන්න. අපි මේක සෑහෙන දුරට ගොඩක් කතා කරපු එකක්. ඔව්. තුන්වෙනි කෙනෙක් එවනවා බොහොම හොඳයි. ද්‍රව්‍ය ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් ගන්න 10ක්ද 15ක්ද 100ක්ද 1000ක්ද නේ ලක්ෂයක්ද ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේදී මොකද්ද මේ මවුලය කියන එක තමයි මෙතනදී භාවිතා කරන්නේ. බොහොම හොඳයි. ඊළඟ බලන්න අයනික සංයෝග ලක්ෂණයක් නොවන්නේ. එතකොට මෙතනදී අහන්නේ මොකද්ද? අයනික සංයෝග ලක්ෂණයක් නොවන්නේ කියලා. එහෙමනම් මේ අයනික සංයෝග ලක්ෂණයක් නොවන්නේ කියන එක අපි දැනගන්නවා. මොකක්ද දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ අයනික සංයෝග ලක්ෂණ. එහෙමනම් මොනවද මේ අයනික සංයෝග ලක්ෂණ වෙන්නේ? ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ද අයනික සංයෝග ලක්ෂණ? අපි බලමු. අයනික සංයෝග ලක්ෂණ තමයි දුවේ පුතේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන වලින්. ඒ කියන්නේ ධන සහ ඍණ. සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ධන. ක්ලෝරින් ඍණ. එමනම් ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන වලින් සමන්විත වෙනවා මේ අයනික සංයෝග කියන. ඒ වගේම තමයි ජලයේ දිය වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු හොඳින් ජලයේ දිය වෙනවා. ඊට පස්සේ ඝන අවස්ථාවේදී විද්‍යුතයේ සන්නයනය නොවේ. ඔව් මේ ඝන අවස්ථාවේදී විද්‍යුතයේ සන්නයනය වෙන්නේ නැහැ. එහෙනම් කොයි වෙලාවෙද විද්‍යුතයේ සන්නයනය වෙන්නේ? මේ උෂ්ණත්වය වැඩි කරලා ද්‍රව අවස්ථාවට පත් කරාම ඒ ජලීය හෝ විලීන ද්‍රාවණ තමයි විද්‍යුතය සන්නයනය කරන්නේ. ඔව් ගොඩක් දෙනෙක් හතරවෙනි පිළිතුර කියලා එවලා තියෙනවා. කාමර උෂ්ණත්වයේදී වායු හෝ ද්‍රව අවස්ථාවේ ඇත. ඒක වැරදි නම් මේක කොහොමද තියෙන්නේ? කාමර උෂ්ණත්වයේදී මේ සංයෝග වලින් බොහොමයක් කොහොමද තියෙන්නේ? ස්පටික රූපී දැලිස ආකාර පදින ඝන ස්පටික රූපී දැලිස ආකාර. එහෙනම් කාමර උෂ්ණත්වයේදී ඝන ආකාර තමයි තියෙන්නේ. මේ ප්‍රකාශය වැරදි නම් ඒක තමයි ලක්ෂණයක් නොවන්නේ කියලා අපිට ගන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක මේ සාමාන්‍ය දැනීමෙන් ඔයගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. බලමු මේකට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්ද කියලා. මිනිසාට වැළඳෙන වෛරස් රෝගයකි. බාන් ඉතා පහසුවෙන් ඔයගොල්ලන්ට මේකට උත්තරේ ගන්න පුළුවන් වෙයි. ඔව්. ඩෙන්ගු කියලාම දාලා එවලා තියෙනවා. ඩෙන්ගු වෛරසය කියන එක ඔයගොල්ලෝ හොඳට අහලා ඇති. ඩෙන්ගු කියන්නේ වෛරස් රෝගයක්. මේ රෝගේ පැතිරෙන්නේ කාගෙන්ද?
මදුරුවාගේ එත රෝගයේ තියෙන කෙනෙක්ගේ ශරීරයේ මේ මදුරුවා ලේ උරාවිවටස මේ වෛරසය ඒ රුදිරේ තුළින් මදුරුවාගේ ශරීරය තුළට ඇතිල් වෙලා මදුරුවා වාහකයෙක් ලෙස ක්‍රියා කරන ඊට පස්සේ නිරෝගී පුද්ගලයෙක්ගේ රුදිරේ උරාවනකොට ඒ වෛරසයෙන් රෝගී පුද්ගලයා ඇතුළලා රෝගී වෙනවා. අනිත් තමයි ක්ෂය රෝගය එහෙම බැක්ටීරියා රෝගයක් ඩෙන්ගු සිපිලි මේ ගොනෝරියා සිපිලිස් යන්නේ සමාජ රෝගය බැක්ටීරියා මගින් ආසාදනය වෙන්නේ. එතකොට ඩෙන්ගු තමයි වෛරසයක් මගින් ආසාදනය වෙන රෝගයක් වෙන්නේ. ඊළාන දුවේ පුතේ 34 ප්‍රශ්නේ මේක විශේෂ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් නෙවෙයි මේ පාර සමහර විට සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන දුවල පුතාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්නේ වුණත් අහන්න පුළුවන්. මොකද්ද? වර්තමානයේ ලෝකයේ පුරා වසංගත තත්ත්වයෙන් පැතිරී යන කොරෝනා රෝගය. මේ රෝගය නිසා තමයි ඔබටත් මටත් මේ දවස්වල පාසලට පැමිණීමට පවා නොහැකි වෙලා තියෙන්නේ. හේතුව වෙන්නේ වෛරසයක්. ඒ වෛරසයේ නම තමයි අහන්නේ. මොකද්ද වෛරසයේ නම? බලමු ඔයගොල්ලෝ දන්නවද කියලා. මේක නොදන්නව වෙන්න බෑ නේද? COVID-19 කියලා ටයිප් කරලාම තියෙනවා. COVID-19 කියලා බොහොම හොඳයි. එතකොට COVID-19 තමයි මේකෙදි පිළිතුර වෙන්න ඕනේ. එතකොට මේ සැර විභාග ලියන දුවල පුතාලගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ගොඩක් දුරට ඉඩකඩ තියෙනවා. එතකොට ඔබෙන් මේ වගේ ප්‍රශ්නයක් අහයිද නැද්ද කියලා කියන්න බෑ. සමහරට මේ ඒ එදිනදා තියෙන දේවල් අවුරුද්දක් යනකොට වෙනස් වෙන්න පුළුවන්. බලන්න ඊළඟ තියෙනවා ගානක් හදන්න. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් තප්පර 5ක් ඒකාකාර තප්පර 5කදී ඒකාකාර ත්වරණයකට භාජනය වී තප්පරයට මීටර් 10ක ප්‍රවේගයක් ලබා ගනී. වස්තුවේ ත්වරණය තප්පරයට තප්පරයට මීටර වලින් ගන්න ත්වරණය සමාන මොකක්ද? ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය අඩු කිරීම ඍණ ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කීයද? 10යි ms ඍණ 1. අවසාන ප්‍රවේගය කිය 10යි ms ඍණ 1. ආරම්භක ප්‍රවේගය කීයද? නිශ්චලතාව වෙන්නේ. එහෙනම් 0යි ms ඍණ 1. එතකොට ත්වරණය කියන්නේ මොකද්ද? අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගයේ බෙදීම කාලය කීයද? තප්පර 5යි. එහෙනම් මේක තප්පර වලින්මයි කියලා තියෙන තප්පර වලින් ආදේශ කරන්න පුළුවන්. මෙතන 10 බෙදීම 5. එහෙනම් 2යි m තියෙනවා. මේ s එකට ගියාම මේකත් ඍණ වෙනවා. ms ඍණ 2. එහෙනම් දෙවෙනි එක තමයි උත්තරේ. බලමු ඔයගොල්ලෝ නිවැරදි උත්තර දීලා තිබුණාද කියලා. ඔව් බොහොම හොඳයි. 2යි ms ඍණ 1 කියලා එක්කෙනෙක් කියවලා තියෙනවා. ඒක වැරදි. ඒ පුතේ එතකොට ඒකක හරියට තියන්න දැන් බලන්න මෙතන මට ඒකක වැරදුනේ නෑ නේද? ඇයි මම ඒකකත් එක්ක තමයි ආදේශ කරේ. 10යි ms ඍණ 1. 0යි ms ඍණ 1. එතකොට මට එන්නේ මොකද්ද මෙතන? 10යි ms ඍණ 1. 5ෙන් බෙදුනහම 2යි. මේ s එකට ගියාම එයත් ඍණ වෙනවා. 2යි ms ඍණ 2. අන්න. ඔක වරද්ද ගන්න එපා. බොහෝ දෙනා වරද්දන තැනක් ඔය ත්වරණය සහ ප්‍රවේගයේ ඒකක වරද්දනවා. එතකොට ඔයගොල්ලෝ මේ ගාන ඔක්කොම හැදුවත් අවසාන ලකුණක් අඩු වෙනවා. මේක විතරක් නිකන් තියලා තිබුණොත් ඒ සමහරට එක ලකුණක්වත් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඒකක හරියට යොදන්න මේ සමීකරණ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට හැමදෙනාම මේ ත්වරණය සහ ප්‍රවේගය ඒකක නිවැරදිව යොදන්න වග බලා ගන්න ඕනේ. එතනින් ලකුණක් නම් අඩු කරගන්න එපා. ඒක අපරාධයක් වෙනවා. හරි. ඊළඟට බලන්න සෝඩියම් ස්කන්ධ ක්‍රමාංකය 23කි. ස්කන්ධ ක්‍රමාංකය 23යි පරමාණු ක්‍රමාංකය 11යි න්‍යෂ්ටීය අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාව තමයි අහන්නේ. හරි උත්තරේ එවන්න. ඔව් 1යි 12යි හොඳයි. බොහොම හොඳයි. හැමෝම ඉක්මනටම 12යි කියලා එවලා තියෙනවා. හොඳයි. බොහොම හොඳයි දුවේ පුතේ. මේ 11 කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙතන එහෙම නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව. මෙතන 23 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව එකතු කිරීම නියුට්‍රෝන සංඛ්‍යාව. මේ ස්කන්ධයේදී අපි ඉලෙක්ට්‍රෝන නොසලකා නෙවෙයි. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය ප්‍රෝටෝන එක එහෙම නැත්නම් නියුට්‍රෝන එක ස්කන්ධයෙන් 1841යි. නොගිනී හැකි තරම් කුඩා නිසා අපි ඒක අතාරිනවා. එහෙමනම් මෙතන 23 කියලා කියන්නේ මොනවාද? නියුට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාව එක සමාන වෙනවා 23කට. එහෙනම් අපි දන්නවා මෙතන පරමාණු ක්‍රමාංක 11 නම් එයාට ප්‍රෝටෝන 11ක් තියෙන්න ඕනේ. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන 11 වෙන්න තව කීයක් මෙතන තියෙනවා? නියුට්‍රෝන 12ක් තියෙන්න ඕනේ. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ කීයද? පිළිතුර 12. ඉතාමත් හොඳයි. ගොඩක් දෙනෙක් හැමෝම වගේ නිවැරදි පිළිතුර එවලා තිබුණා. ඊට පස්සේ බාන්දුවේ පුතේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ වී ඇති
සෛල ඉන්ද්‍රිකා වන්නේ බලමු ඔයගොල්ලෝ මේක නිවැරදි පිළිතුර එවලා තියෙනවද කියලා ඔව් රයිබෝසෝම කියලා ටයිප් කරලා මෙවලා තියෙනවා 4 කියලාත් එක්කෙනෙක් එවලා තියෙනවා ඒක නම් වැරදි 3 කියලා ගොඩක් දෙනෙක් හැමෝම වගේ 3 කියන පිළිතුර එවනවා බොහොම හොඳයි ඔයගොල්ලෝ මේකෙන් මට ඉතා පැහැදිලිව පේනවා ජීව විද්‍යාව කොටස හොඳින් පාඩම් කරලා තියෙනවා කියලා ගොඩක් සතුටුයි දේවුතේ හොඳට ජීව විද්‍යාව කොටස පාඩම් කරගන්න ඔයගොල්ලන්ට ලේසියෙන්ම ලකුණු සෑහෙන ප්‍රමාණයක් අරගන්න පුළුවන් මොකක්ද රයිබෝසෝම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ තලු අන්තප්ලාස්මීය ජාලිකාවට ඊළඟට බලන්න කැල්සියම් 20 ග්‍රෑමයක අඩංගු වන කැල්සියම් ප්‍රමාණ වලින් මවුල වලින් කොපමණද කැල්සියම් ප්‍රමාණය මවුල වලින් කොපමණද සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ කැල්සියම් වල 40යි කියලා දීලා තියෙනවා බලමු උත්තරේ ගන්න බලන්න උත්තරේ ඉක්මනට ඔව් 3යි කියලා එවනවා එහෙමනම් අපිට මෙතන මවුල ගන්න අපි කොහොමද හොයන්නේ මේ තියෙන ප්‍රමාණය කීයද ඒ ප්‍රමාණය අපි බෙදනවා මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් එතකොට අපිට එනවා කීයද භාගයයි කියලා එතකොට 0.5යි කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් හරි බොහොම හොඳයි ඒ පිළිතුර ප්‍රශ්නෙට සියලු දෙනා නිවැරදි පිළිතුර ලබාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ඝර්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ කියලා. එතකොට මේ ඝර්ෂණය සම්බන්ධයෙන් අපි ගොඩක් කතා කළා. එතකොට මේ අපි මේ විදිහට මේ පෘෂ්ඨයක් මත මේ වස්තුවක් ස්පර්ශ වෙන විදිහට තියලා මෙතනදී මේ පරීක්ෂණය කරද්දී මේ ඝර්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා කීපයක් ගැන කතා කළා. අපි දැන් මේ කාරණා මතක් කරගනිමු. එතකොට දුවේ පුතේ මේ විදිහට මේ පෘෂ්ඨයක් මත වස්තුවක් තිබ්බාම මේ චලිතය ආරම්භ කරන්න පෙර ඉඳන්ම මේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට නමක් කියන මොකක්ද ඒ කියන නම? ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ වස්තුව මත බලයක් යොදන එක්ක අදිනවා එහෙම නැත්නම් මේක තල්ලු කරනවා. හැබැයි මේක මුලින් මේක තල්ලු වෙන්නේ නැහැ. අපි බලය ටික ටික වැඩි කරනවා. වැඩි කරද්දි මොකද වෙන්නේ? මේ ස්ථිතික ඝර්ෂණ බලයක් එයත් ටික ටික වැඩි කර ගන්නවා. ඒ නිසා මේ වස්තුව නිශ්චලව තියෙනවා. හැබැයි මෙයාට පුළුවන් එක්තරා සීමාවක් දක්වා විතරයි මේ විදිහට ස්ථිතික ඝර්ෂණ බලය වැඩි කරගන්න එක්තරා සීමාවකට පස්සේ එසේ වැඩි කරගන්න බැරි වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ අපි කියනවා මොකද්ද? චලනය වෙන අවස්ථාවේ මේ ස්පර්ශව පවතින වස්තු දෙක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය එම පෘෂ්ඨ දෙක අතර මේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා හඳුන්වනවා. එමනම් මේ පෘෂ්ඨ දෙක අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලයට අපි මොකද්ද කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒ ඝර්ෂණ බලය ඉක්මවා ගිය ගමන් මොකද වෙන්නේ? මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් සීමාකාරී ඝර්ෂණ බලයෙන් පස්සේ මේ වස්තුව චලනය වෙනවා. ඒ චලනය වෙද්දී මේ වස්තුව මත ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ ඝර්ෂණ බලයටයි මොකද්ද කියන්නේ? ගතික ඝර්ෂණ බලය කියලා කියනවා දුවේ පුතේ. එතකොට මේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩුයි. එහෙනම් වැඩි වෙන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩි වෙන්නේ. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩුයි. දැන් බලමු අපි මේ ප්‍රකාශ වලින් ඔය කිව්ව කාරණාත් එක්ක අසත්‍ය මෙතන බලන්න අසත්‍ය ප්‍රකාශය අහලා තියෙන බලන්න. එහෙනම් බලමු සත්‍ය මොනවද කියලා. චලනය වෙන වස්තුවක පවතින ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි ඒක හරි. අයි බලමු කොහොමද පිළිතුරු 4 කියලා තියෙනවා. අයි බලමු 4ද පිළිතුර කියලා හරි. ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. හරි. මේ පෘෂ්ඨ දෙක අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. චලිතය ආරම්භීමට පෙර ක්‍රියා කරන බලය ස්ථිතික ඝර්ෂණයයි ඒකත් හරි. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බල සුළු වශයෙන් වැඩි නෑ. ඒක වැරදි. මොකද්ද වෙන්න ඕනේ? සීමාකාරී ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් වැඩි. එහෙම නැත්නම් ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩුයි. එන්න මේ කාරණාටියත් හොඳට මතක තියාගන්න දුවේ පුතේ. ඉතාමත්ම වැදගත්. බොහොම හොඳයි. ඔයගොල්ලෝ මෙතනදී මේ නිවැරදි පිළිතුර ලබාගෙන තියෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු රූප සටහනට අනුව සමාන්තර බල ක්‍රියාත්මක වන්නේ නම් සම්ප්‍රයුක්ත බලය. බලමු මේකට උත්තරය ඔයගොල්ලෝ එවලද කියලා. අපි ඉස්සල්ලත් කතා කරා මේ සම්ප්‍රයුක්ත බලය පිළිබඳ ගණනය කිරීම. එතනදිත් ඔයගොල්ලෝ නිවැරදි පිළිතුර ගත්තා. ඔව් හැමෝම එක එහෙම නැත්නම් බිඳුවයි නිව්ටන් කියන පිළිතුර
එවලා තියෙනවා බලමු මේ පැත්තර මේ බල දෙකක් ක්‍රියා කරන මේක ඒ දෙකේ සම්ප්‍රයුක්තය කීයක් වෙනවාද 15යි නිව්ටන් වෙනවා මේ පැත්තරත් 15යි නිව්ටන් බලයක් ක්‍රියා කරනවා එහෙනම් මොකද වෙන්නේ මේ දෙපසට 15යි නිව්ටන් බලයකින් ක්‍රියා කරන නිසා සම්ප්‍රයුක්ත බලය 0යි නිව්ටන් වෙනවා හොඳයි දුවේ පුතේ බොහොම හොඳයි එතකොට ඔබ ඔය සම්පූර්ණයෙන්ම 10 වසර 10 ශ්‍රේණිය පළවෙනි පොතට ආශ්‍රිතව සාධක ප්‍රශ්න පත්‍රයක තමයි පිළිතුර දුන්නේ ඔබ සියලු දෙනා ඉතා සාර්ථකව පිළිතුරු සැපයීවා කියන එක මට පැහැදිලි වුණා සියලු දෙනා හොඳින් පාඩම් කරලා තියෙනවා කොහොම හොඳයි ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා ඔය විදිහටම ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න